සුබ දවසක් වේවා ළමයි සියලු දෙනාටම. අපි MCQ ප්‍රශ්න වලට ලකුණු ගන්න කොහොමද කියන එක ගැන මේ කලින් වීඩියෝ ටිකක් කතා කරා නේද? අපි අද පටන් ගන්නවා රචනා ප්‍රශ්නයක් හරියට කරන්නේ කොහොමද? රචනා ප්‍රශ්නයක ලකුණු 15ම අපි කොහොමද ගන්න කියන එක ගැන පොඩි වීඩියෝ මාලාවක් මෙතනින් එහාට කතා කරනවා. රචනා ප්‍රශ්න, විභාග රචනා ප්‍රශ්න අරගෙන ඒ වගේ මාකින් එකත් එක්ක අපි විවරණය කරගෙන ගන්නවා. හරි. මම තෝරගත්ත ප්‍රශ්නයක් මොකද අපි ප්‍රත්‍යස්ථාව ස්පීඩ් රිවිෂන් වීඩියෝ මාලාවේ යටතේ ප්‍රත්‍යස්ථාවට අදාළ තියරි ටිකට අදාළ වීඩියෝ කොටසක් දාලා තියෙනවා මේ වෙනකොට. කටි බලන්න ඇති. බලන්න නැත්නම් ලින්ක් එක තියෙනවා පල්ලෙහා. ඒකට ගිහිල්ලා බලන්න. ඒක නිසා ප්‍රත්‍යස්ථාව පාඩමෙන් ප්‍රශ්නයක් තෝරගත්තා. 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ. පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන පාඩමේ ඇත්තේ කොටස් තුනක් ගැන අපි කතා කරනවා. ප්‍රත්‍යස්ථාව, දුෂ්ටාවිතාව සහ දෘෂ්ටිඝාතතිය. ඉතින් මේ කොටස් තුනෙන් එකක් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයකට එනවා. බොහෝ විට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා 2015 පේපර් එකේ ප්‍රත්‍යස්ථාවෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. බලමු 7 වෙනි ප්‍රශ්නේ. මිනිස් සිරුරේ අස්තික දිග එහි පළලට වඩා වැඩි නම් ටිකක් බයෝ පැත්තට බර ප්‍රශ්නයක් වගේ නිකන් කියවනකොට හිතෙන්නේ. මිනිස් සිරුරේ අස්තික දිග එහි පළලට වඩා වැඩි නම් ඒ දිගු අස්තියක් ලෙස වර්ගීකරණය කෙරේ. එක්තරා දිගු අස්තියක් සඳහා F බෙදීම A ආතන්‍ය ප්‍රත්‍ය බලය ඩෙල්ටා L බෙදීම L වික්‍රියාව වක්‍රය රූපේ දීලා තියෙනවා. ලොක්කොඩි ප්‍රස්තාවයක් දීලා තියෙනවා. මේ සියලුම සංකේත සඳහා ඒවායේ සුපුරුදු තේරුම තියෙනවා. එහෙනම් F බෙදීම කියන්නේ ප්‍රත්‍ය ආතන්‍ය ප්‍රත්‍ය බලය ඩෙල්ටා L බෙදීම L කියන්නේ වික්‍රියාව. එතකොට ඒකේ අංක 1 පෙන්වා ඇති A1 රූපයේ වක්‍රය මත සලකුණු කොට ඇති P සහ Q හඳුන්වන්න. එක රූපයේ දීලා තියෙන P සහ Q. අපි දන්නවා හුක් නියමයට අනුව ප්‍රස්ථාරය අඳිනකොට මේක ප්‍රත්‍ය බලය සහ වික්‍රියාව අතර ප්‍රස්ථාරය අඳිනකොට සමානුපාතික සීමාව දක්වා ප්‍රත්‍ය බලය වික්‍රියාවයි සමානුපාතිකව වැඩි වෙනවා. ඉතින් පස්සේ මේක වක්‍රයක් හැටියට වෙනස් වෙනවා. නේද? ඒකල මෙතනින් කෙල්ල යනවා. එහෙනම් මේකේ Q කියලා ලක්ෂය දාලා තියෙන්නේ මෙන්න මෙතනට P කියලා දාලා තියෙන්නේ සමානුපාතික සීමාව ඉවර වෙන තැන. එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනි එක කොටසට උත්තරේ P කියන එකේනා එක කියන එකට උත්තරේ P කියන එකේනා සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. සමානුපාතික ලක්ෂය කියලා එකට ලියුවොත් නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ Q කියන්නේ ભેදක ලක්ෂය. ભેදක ලක්ෂය. P කියන්නේ සමානුපාතික සීමාව, Q කියන්නේ ભેදක ලක්ෂය. අනිවාර්යයෙන්ම සමානුපාතික සීමාව කියලා තියෙන්න ඕනේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. නිකන් සරල ප්‍රශ්නයක්, තියෙන ප්‍රශ්නයක්. 2 දිගු අස්තිය හරස්කඩ වර්ගඵලය 3 වැඩි කිරීම 10 4යි වර්ග මීටර වූ ඒකාකාර දණ්ඩක් ලෙස උපකල්පනය කරන්නලු 4.5 වැඩි කිරීම 10 3යි නිව්ටන් විශාලත්වයකින් යුත් ආතන්‍ය බලයක් යෙදුවේ නම් අස්තිය මත ආතන්‍ය ප්‍රත්‍ය බලය ගණනය කරන්නලු. අපි දන්නවා ආතන්‍ය ප්‍රත්‍ය බලය දීලා තියෙනවා F බෙදීම A. එහෙනම් බලය දීලා තියෙනවා උත්තරයක් මේ ගානෙම 4.5 වැඩි කිරීම 10 3යි 4.5 වැඩි කිරීම 10 3. එයාගේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 වෙන 4යි 3 වැඩි කිරීම 10 වෙන 4යි. එහෙනම් අපිට සරලව සුළු කරන්න පුළුවන් මේකේ. ඒකක ගත්තොත් මෙයා නිව්ටන්, මෙයා වර්ග මීටර. ඒකකේ පියවරෙන් පියවරට දාන්න ඕනේ. අවසාන උත්තරයට ඒකක දැම්ම නම් හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ඍණ 4 උඩට එනකොට දාන වෙනවා. එහෙනම් 1.5 3යි 1.5 2යි. එහෙනම් 1.5 වැඩි කිරීම 10 7යි වර්ග මීටරයට. එහෙනම් පළවෙනි දෙවෙනි කොටසෙන් අහන්නේ ආතන්‍ය ප්‍රත්‍ය බලය ඔන්න දෙවෙනි කොටසට උත්තර. එතකොට මෙතන ඒකක දෙමීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මෙතන ආදේශ කිරීමට ගත්ත ලකුණක් හම්බ. උත්තරය අනිවාර්යයෙන්ම ඒකක සමග තැබිය යුතුයි. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔන්න දෙවෙනි කොටසත් ඉවරයි. ඒ කියන්නේ අමාරුවක් නැහැ. සරලව අහලා තියෙන දත්තත් එක්ක අපිට ලේසියෙන්ම මේ සමීකරණය දීලා දිනවා උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි එක අහනවා දිගු අස්තිය යම් මාපාංක 1.5 වැඩි කිරීම 10 10යි නම් අස්තියේ ආතන්‍ය වික්‍රියාව ගණනය කරන්නලු. සමීකරණය මතකයි නම් හුක් නියමයේ ප්‍රත්‍යස්ථාන සමීකරණය මතකයි නම් තුන්වෙනි කොටසට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. අපි දන්නවා F බෙදීම A සමානයි යම් මාපාංකය වතාවක් වික්‍රියාව. එහෙනම් අපෙන් අහන්නේ වික්‍රියාව. එහෙනම් වික්‍රියාව කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය බලය බෙදීම යම් මාපාංක. එහෙනම් වික්‍රියාව කියන එක නා ගන්න පුළුවන් ප්‍රත්‍ය බලය බෙදීම වික්‍රියාව. යම් මාපාංක. එහෙනම් මෙතන තියෙනවා ප්‍රත්‍ය බලය අපි හොයාගත්තා 1.5 වැඩි කිරීම 10 7යි
යම් ආපාංක ගාන දීලා තියෙනවා 1.5 වැඩි කිරීම 10 10 1.5 වැඩි කිරීම 10 10 එහෙනම් මෙතනින් එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3 වැදගත් යම් ආපාංක මේ වික්‍රියාවට ඒකකයක් නැහැ. මොකද උඩත් ඩෙල්ටා L ඒ කියන්නේ දිගේ වැඩි වීමක් යට තියෙන තෙල් මීටරට මීටර කැපිලා යනවා. එහෙනම් 1 වැඩි කිරීම 10 ඍණ 3යි නැත්නම් 0.0.1 එකයි කියලා උත්තරේ තිබිය යුතුයි. ඔය කට්ටිය සමීකරණ මතකයි නම් සරලවම ලකුණු ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි කොටස් 3ක් අවසන් කරා. කිසිම අමාරුවක් තිබ්බාද සුළු කිරීම පවා කිසිම අමාරුවක් නැහැ. හැබැයි අවසාන කොටස් වල සුළු කිරීම ටික වැඩියෙන් තියෙනවා. මේ කොටස් වල සුළු කිරීමක්වත් ලොකු සුළු කිරීමක්වත් නැහැ. පැහැදිලිද? එහෙනම් අපි යමු ඊගාව කොටසට 4 වෙනි කොටසට. දිග වස්තුවේ මුල් දිග 25 cm වූයේ නම් ආතන්නේ ප්‍රත්‍යාබලයේ යෙදූ විට එහි දිග කොපමණද? මෙතන අපි හෙව්වා ඩෙල්ටා L බෙදීම එන්නේ. එහෙනම් මට මෙතනින් හොයා ගන්න පුළුවන් ඩෙල්ටා L. නේද? මට මෙතනින් හොයා ගන්න පුළුවන් ඩෙල්ටා L ගන්න නම් කොහොමද අපි කරන්නේ? ඩෙල්ටා L බෙදීම L සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් ඩෙල්ටා L සමානයි L කියන එක නම් 25යි 25 ධන 25 වැඩි කිරීම 1 වැඩි කිරීම 10 ඍණ 3. එහෙනම් මෙතනින් එනවා 0.02.5 සෙන්ටිමීටර්. හේතුව මම L ආදේශ කරේ සෙන්ටිමීටර වලින්. ඒක නිසා ඩෙල්ටා L ගාගයක් තියෙන්නේ 0.02.5 සෙන්ටිමීටර. හැබැයි මේක නෙමෙයි අපෙන් අහන්නේ. නව දිග කොපමණද කියලා. එහි බලය යෙදුව විට එහි දිග කොපමණද කියලා. එහෙනම් නව දිග ගන්න නම් මම නව දිග ගන්න නම් මුල් දිගත් එක්ක මේක එකතු කරන්න ඕනේ. L ධන ඩෙල්ටා L. එහෙනම් 25 ධන 0.02.5 කියන්නේ 25යි 0.02.5 සෙන්ටිමීටර. ඔය කටිය සෙන්ටිමීටර මුලින්ම දාන්න ඕනේ නැහැ. මීටර වලින් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකෙන් ලියුවත් අනිවාර්යයෙන්ම අවසාන උත්තරේට ඒකකයක් තිබිය යුතුමයි. එහෙනම් 25.02.5 සෙන්ටිමීටර තමයි නව දිග. ඔන්න අපි ගානේ ඒ කොටස හදලා ඉවරයි. අනු කොටස් 4ක්ම ඉවරයි. නේද? හොඳයි. මොකද තමාරුවක් තිබෙන්නේ සරල සුළු කිරීම එක ගාන ලස්සනට ගලාගෙන යන්න. ඊපස්සේ දැන් අපි කතා කරලා ඉවර කරා. B කොටසේ තියෙන්නේ අපේ කලවස්තිය ගැන. බයෝ ළමයි නම් දන්නවා මැත්ස් ළමයි බය වෙන දෙයක් නැහැ. කලවස්තිය අපේ දිග අස්තිය, කකුලේ තියෙන අස්තිය. කලවස්තියේ ප්‍රත්‍යස්ථා ලාක්ෂණික ටික දීලා තියෙනවා. ඒකේ අම්මාපාංකේ දීලා තියෙනවා. ભેදක ලක්ෂයට අනුරූපී ප්‍රත්‍යාබලය දීලා තියෙනවා. ભેදක ලක්ෂයට අනුරූපී වික්‍රියාව දීලා තියෙනවා. ආතන්නගයක් දීලා තියෙනවා. සම්පීඩනගයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ආතන්නගය කියන්නේ ඇදීමක් සම්බන්ධයි. කවුරු හරි ඇවිල්ලා අපේ කකුල ඇද්දොත් අස්තිය ඇදෙනවා. ඒ අවස්ථාවේදී මේ අස්තියට කොහොමද ඒක දරා ගන්න පුළුවන් කියන එක. සම්පීඩන කියලා කියන්නේ අපි උඩින් ඉඳලා බිමට පැන්නොත් වගේ වෙනකොට කකුල් දෙක මොකද වෙන්නේ සම්පීඩනය වෙනවා. එතකොට කකුලේ ඇටකොට්ට කොහොමද දරාගන්නේ? කැඩෙනවද නැද්ද කියලා කකුල කැඩෙනවද නැද්ද කියලා තීරණය වෙන අගයන් ටික තමයි ඔය දීලා තියෙන්නේ. හරි බලමු අපි කොටස් වලට ගිහිල්ලා ඒ B කොටස ලකුණු 4ක් හම්බ වෙනවා. කොටස් දෙකක් තියෙනවා බලමු. මේ කොටස් දෙක කලවස්තිය සඳහා ඊට වගේ දී අගයන් භාවිතා කරමින් එකම ප්‍රත්‍යාබලය සඳහා සම්පීඩක වික්‍රියාව ආතන්‍ය වික්‍රියාව මෙන් 1.6 ගුණයක් වෙන බව පෙන්වන්නලු. ඒක තියෙනවා කලවස්තියක් සඳහා ඊට වගේ දී අගයන් භාවිතා කරමින් එකම ප්‍රත්‍යාබලය සඳහා සම්පීඩක වික්‍රියාව ආතන්‍ය වික්‍රියාව මෙන් 1.6 ගුණයක් වෙනවා කියලා පෙන්වන්නලු තියෙනවා. එහෙනම් අපිට සම්පීඩක වික්‍රියාවයි ආතන්‍ය වික්‍රියාවයි දෙක හොයන්න වෙනවා. සම්පීඩක වික්‍රියාවයි ආතන්නක වික්‍රියාවයි. මේක දීලා තියෙනවා 1.5 ભેදක ලක්ෂයට අනුරූපී වික්‍රියාව 1.5 වැඩි කිරීම 10 ඍණ 2යි ආතන්නයගේ වගුවේ. ඊට පස්සේ සම්පීඩක අගය දීලා තියෙනවා 1.75 වැඩි කිරීම 10 ඍණ 2යි. එහෙනම් අපි B කොටසේ යන් B කොටසේ පළවෙනි එක අහන්නේ ඩෙල්ටා L බෙදීම L සම්පීඩක අගයයි ආතන්‍ය අගය අතර අනුපාතය. ගානේ අපිට දීලා තියෙන අගයන් වලින්ම ගන්න පුළුවන්. මේක දීලා තියෙනවා 1.6යි ආතන්‍ය අගයට අදාළව 1.6 වැඩි කිරීම 10 10යි. බෙද සම්පීඩක අගයට අදාළව 1 වැඩි කිරීම 10 10යි. එහෙනම් 1.6 වැඩි කිරීම 10 10 බෙදනවා 1 වැඩි කිරීම 10 10. එහෙනම් ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් 1.6 1.6 ගුණයක් වෙනවා බව පෙන්වන්නයි තියෙන්නේ. ලේසියම සුළු කිරීමෙන් අපිට 1.6 ගුණයක් කියලා නේද? පළවෙනි කොටස. දෙවෙනි කොටස අහනවා
කලවස්තිය බිඳීමට වඩාත්ම නැඹුරු වන්නේ කුමන? ඒ කියන්නේ ආතති අවස්ථාවේදී සම්පීඩනය. ඒ මොකද කියන්නේ යම් මාපාංක දෙක තියෙනවා. ආතන්‍ය අවස්ථාවේදී 1.6 වැඩි කිම් 10 10යි. සම්පීඩක අවස්ථාවේදී 1 වැඩි කිම් 10 10යි. ඒ කියන්නේ අගයන් දෙක වෙනසක් ඔයාලට පේනවා. එහෙනම් අපෙන් අහනවා ඇටකොට්ට කකුල කැඩලා යන්නේ ඇදෙනකොටද? කකුල කැඩලා යන්නේ ඇටකොට්ට කැඩලා යන්නේ සම්පීඩනය වෙනකොටද? අගයන් දෙක දිහා දැක්කහම මොකද දෙන්නේ? ආතන්‍ය අවස්ථාවේ 1.10 1.6 වැඩි කිරීම 10 10යි. සම්පීඩක අවස්ථාවේ 1 වැඩි කිරීම 10 10යි. එහෙනම් ඔයාලට අගයන් දෙක දිහා දැක්කහම පේනවා අගේ වැඩි අගේ වෙන්නේ කොයි අගේද? ආතන්‍ය අවස්ථාවේ. එහෙනම් කකුල කැඩලා යන්නේ ආතන්‍ය අවස්ථාවේදී. මොකද හේතුව අපෙන් ප්‍රශ්නේ හේතුව ලියන්න ඕනේ. සාධාරණීකරණය කරන්න ඕනේ උත්තරේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ભેදක ලක්ෂයට අනුරූපී ප්‍රත්‍යාබලය. ભેදක ලක්ෂයට අනුරූපී ප්‍රත්‍යාබලය 1.2 වැඩි කිරීම 10 8යි. ભેදක ලක්ෂයේ ආතන්‍ය අවස්ථාවේදී සම්පීඩක අවස්ථාවේදී 1.6 5 වැඩි කිරීම 10 8යි. එහෙනම් අපිට පේනවා ගයන් දෙක දිහා බලපුවාම ભેදක අවස්ථාවේ. ඒ කියන්නේ අස්තිය බිඳ වැටෙන්නේ ආතන්‍ය අවස්ථාවේදී හේතුව තමයි 1.2 වැඩි කිරීම 10 8ට වඩා 1.65 වැඩි කිරීම 10 8 විශාල. එහෙනම් සම්පීඩක අවස්ථාවේ තියෙන ප්‍රත්‍යාබලය විශාලයි. ඒ ආතන්‍ය අවස්ථාවේ තියෙන සම්පීඩක ආතන්‍ය අවස්ථාවේ තියෙන ප්‍රත්‍යාබලයට වඩා. ඒ කියන්නේ මේ බලය හම්බ වෙන්නේ 1.65 වැඩි කිරීම 10 8 කියන බලයට වඩා 1.2 වැඩි කිරීම 10 8 කියන බලය ඊට කලින් හම්බ වෙන ආගිය. එහෙනම් මේ අවස්ථාවේදී මේ අස්තිය කැඩලා යනවා නම් කැඩෙන්න හොඳම තැන තමයි ආතන්‍ය අවස්ථාව. ඒ කියන්නේ අපි උඩින් ඉඳලා පයින්කොට කකුල කැඩලා යන සම්භාවිතයට වඩා කොහොම හරි වෙලා කකුල ඇදුනොත් අස්තිය කැඩලා යන සම්භාවිතාවය වැඩි. එහෙනම් වෙන්න එක කොටසට ලකුණු දෙකක් හම්බ වෙනවා. දෙක කොටසට ලකුණු දෙකක්. ඒ ලකුණු දෙක හම්බ වෙන්නේ අවස්ථාව පැහැදිලිව හඳුනා ගන්නකොට එක ලකුණයි හේතුව ලියනවාට එක ලකුණයි. එහෙම තමයි මේ ලකුණු දෙක හම්බ. එහෙනම් අපිට සමස්ත B කොටස හම්බ වෙන ලකුණු ගාන ලකුණු 4යි. A කොටස ඉවර කරා. ඔන්න B කොටසත් ඉවර කරා. එහෙනම් අපි දැන් C කොටසට යමු. C කොටසට අදුට්ටා විස්තරේ වෙනස් කරනවා. C කොටස. පුද්ගලයෙක් එක් පාදයක් මත සිටගෙන සිටින විට පුද්ගලයාගේ සම්පූර්ණ බර පාදයේ මත සම්පීඩක ඵලයක් ඇති කරයි. ඇවිදින්මින් සිටින පුද්ගලයෙකුගේ 75 කිලෝග්‍රෑම් ස්කන්ධය සම්පූර්ණ ශරීර ස්කන්ධයේ එක් කලව අස්තියක් මගින් දරා සිටින අවස්ථාවක් සැලකන්න. ඒ කියන්නේ අපි ඇවිදිනකොට එක කකුලක් තියලා අනිත් කකුල උස්සන අවස්ථාව. අපි ඔක් ගාර්සනි කතා කරනවා. එක කකුලක් තියලා අනිත් කකුල උස්සන අවස්ථාව ගැන. එතකොට එක කකුලක් උස්සන අවස්ථාවේදී සම්පූර්ණ බරම ක්‍රියා කරන්නේ එක තනි කකුලක් හරහා. නේද? එතකොට බේම් මේ 75ම යන්නේ තනි කකුලක් හරහා. ඊට පස්සේ කියනවා කලවස්තිය අභ්‍යන්තර කුහරයකින් යුත් ඝන බිත්ති සහිත ඒකාකාර හරස්කඩක් ඇති සිලින්ඩරයක්සේ සලකනවා. එහෙනම් මේක කුහරයක් තියෙන එකක්. ඒ කියන්නේ මේ අස්තිය තියෙන්නේ මෙන්න මෙහෙම තියෙන. එතකොට අපි මේකේ වර්ගඵලය සලකනකොට සලකන්න ඕනේ මෙන්න මේ වටේ කොටසේ වර්ගඵලය. මොකද කුහරයක් තියෙන අස්තියක්. කකුලේ අස්තිය ගැන කියන්නේ. ඊට පස්සේ කියනවා බාහිර සහ අභ්‍යන්තර අරයන් පිළිවෙලින් 1.5 සහ 0.5 සෙන්ටිමීටර්ලු. බාහිර අරය දීලා තියෙනවා 1.5 සෙන්ටිමීටර්. මේකේ අභ්‍යන්තර අරය දීලා තියෙනවා 0.5 සෙන්ටිමීටර්. නේද? අගයන් දෙක දීලා තියෙනවා. අපි පළවෙනි කොටස අහනවා මෙම පුද්ගලයා එක් පාදයක් මත සිටගෙන සිටින විට ඔහුගේ කලවස්තියට යෙදෙන සම්පීඩක ප්‍රත්‍යාබලය. මොකද සම්පීඩනයක් නෙවෙන්නේ. සම්පීඩක ප්‍රත්‍යාබලය සොයන්න කියනවා. චූටි සුළු කිරීමක් තියෙනවා. හැබැයි වාසනාවට දීලා තියෙනවා 5 විභාගය 3ක් ලෙස ගන්න. දීලා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන්. 3.1 දාලා නිකම් බොරුවට වද වෙන්න ඕනේ නැහැ. පළවෙනි කොටසෙන් එහෙනම් අපිට ප්‍රත්‍යාබලය හොයන්න පුළුවන්. F බෙදීම ඒ තමයි ප්‍රත්‍යාබලය. එහෙනම් F කියන්නේ 75 ස්කන්ධය mg එහෙනම් 750යි නිව්ටන් වලින්. ඒක ගන්නකොට මම කිව්වා මෙන්න මේ බාහිර සිලින්ඩරයේ වර්ගඵලය අරගෙන අභ්‍යන්තර සිලින්ඩරයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. මොකද බලය ක්‍රියා කරන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය හරහා විතරයි. මොකද මැද කුහරයක්ද කියන්නේ. ඒකේ වර්ගඵලයක් නැහැනේ. එහෙනම් මෙතන ගන්නකොට අපිට ගන්න වෙනවා 5r වර්ගය තමයි උත්තේ හරස්කඩක වර්ගඵලය 5r වර්ගය. එහෙනම් මට r වෙනුවට දාන්න පුළුවන් බාහිර එක්කෙනා 1.5 වර්ගය අභ්‍යන්තර එක්කෙනාගේ 0.5 වර්ගය. හැබැයි අනිවාර්යෙන් සම්මතයකකට එක්ක යන්න පුරුදු වෙන්න. එහෙනම් වර්ග සෙන්ටිමීටර කියන එකේනා වර්ග මීටර කරන්න වෙනවා. වර්ග සෙන්ටිමීටර වර්ග මීටර ගන්න 10 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මම එකවරම ලියන්නම් 5 වතාවක් 1.5 වර්ගය ඍණ 0.5 වර්ගය වැඩි කිරීම 10 ඍණ 4. 5 ගේ අගය කටියට 3 කියලා ආදේශ කරලා ගන්න පුළුවන් 750
මෙතනින් එනවා ප්‍රත්‍ය බලය අගය හත්සිය සුළු කිරීමක් තියෙනවා සුළු කිරීම අමාරු වෙනවා ඒකට ලබ් ගණක භාවිතා කරන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ උත්තරේ 1.25 වැඩි කිරීම 10/6යි නිව්ටන් වර්ග මීටරයට ඔන්න කකුලේ අස්තිය මත ක්‍රියා කරන ආතන් සම්පීඩක ප්‍රත්‍ය බලය අපි ගණනය කරා පළවෙනි කොටසෙන් ඊට පස්සේ දෙවෙනි එක අහනවා ඊට C1 අවස්ථාවට අනුරූපී වික්‍රියාව සොයන්න. වික්‍රියාව සොයන්න අපිට කරන්න පුළුවන් වික්‍රියාව කියන්නේ ඩෙල්ටා L බෙදීම L. අපේ හුක් නියමයේ ප්‍රත්‍යස්ථාවේ හුක් නියමයේ සමීකරණය ගන්න පුළුවන් වික්‍රියාව. ප්‍රත්‍ය බලය සමානයි යම් මාපාංකයේ වතාව වික්‍රියාව. එහෙනම් වික්‍රියාව සමානයි ප්‍රත්‍ය බලය බෙදීම යම් මාපාංක අපිට කලිනුත් ඔය සමීකරණයම හම්බ වුණා. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් ප්‍රත්‍ය බලය අපි කලින් හොයාගත්තා. 1.25 වැඩි කිරීම 10/6යි. එහෙනම් 1.25 වැඩි කිරීම 10/6 යම් මාපාංකේ ගන්න දීලා තිබ්බා. උඩ වග්වේ දීලා තියෙන සම්පීඩක අවස්ථාවට අදාළව යම් මාපාංකයක්. අන්න ඒක තමයි අපට ඕනේ වෙන්නේ. මොකද අස්තිය සම්පීඩක අවස්ථාව ගැන කතා කරන්නේ 1 වැඩි කිරීම 10. එහෙනම් මම මෙතනින් එනවා 1.25 වැඩි කිරීම 10 වික්‍රියාව නිසා ඒකක් නෑ. එහෙනම් 1.25 වැඩි කිරීම 10 එහෙනම් වික්‍රියාවක් හේවුවා ප්‍රත්‍ය බලයක් හේවුවා. අපි සාමාන්‍ය තනි කකුලකින් හිටගෙන ඉන්න අවස්ථාව. කකුල් දෙකෙන් හිටගෙන ඉන්න අවස්ථාවක් වෙනවා නම් මේ අගය දෙකට බෙදෙන්න ඕනේ අර අගය දෙකට බෙදෙනවා. මොකද කකුල් දෙකම මත අපි mg බලය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි ඊගාව කොටසට යමු. මේකේ pi අගය 3ක් ලෙස ගන්න තිබ්බ නිසා ලොකු සුළු කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි ඔකට සුළු කිරීම වේගවත් කර ගන්න පුළුවන් ලග් ගණක පොත භාවිතා කරලා. තුන්වෙනි කොටස තියෙනවා මිනිසෙකුට සාමාන්‍ය තත්ත්වයටදී අපහසුකින් තොරව එක් පාදයකින් සිටගෙන සිටීමට නම් කලවස්තිය මත වික්‍රියාව ඉහත වගුවේ දක්වා ඇති වික්‍රියාවෙන් 100කට වඩා අඩු විය යුතුය. ඒ නයින් ඉහත සඳහන් කළ පුද්ගලයාගේ එක් පාදයක් මත සිටගෙන සිටින විට ඔහුට අපහසුාවක් නොදෙන බව පෙන්වන්නලු. වගුවේ දීලා තියෙන ආගයන් වලින් එහෙනම් වගුවේ දීලා තියෙනවා සම්පීඩක අවස්ථාවට අදාළ අනුරූපී වික්‍රියා ભેදක ලක්ෂණ අදාළ අනුරූපී වික්‍රියාව තියෙනවා 1.75 වැඩි කිරීම 10/2යි වගුවෙන් ගන්න මේ අගය. එතකොට 100කට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි මේකේ 102ක් කියන්නේ කොච්චරද කියලා බලමු. එතකොට ඔයාලට පේනවා මෙතන වික්‍රියාවේ අගය 1.75 වැඩි කිරීම 10 අපිට ආපු වික්‍රියාව ඉස්සලා ගානේ ආපු වික්‍රියාව තමයි දෙවෙනි කොටසේ අනිත් කොටසට ආපු උත්තරේ 1.25 වැඩි කිරීම 10 එහෙනම් 1.25 වැඩි කිරීම 10 කියන එක ට වඩා 1.75 වැඩි කිරීම 10 කියන එක විශාල. එහෙනම් මේ තමයි උපරිම වික්‍රියාවෙන් අපිට දැනන්න පුළුවන් ප්‍රතිශතය. ගාණ කියලා තියෙනවා 101යි. එහෙනම් ඒකට වඩා දැන් අර තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට තිබ්බ වික්‍රියාව අඩු. පේනවා කියන්නේ දෙකින්. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. අපහසුාවක් ඇති නොවේ. අපහසුාවක් ඇති නොවේ. හැබැයි පුතේ මෙතන ලකුණ ගන්න නම් ඔයාලා ඉස්සලා දෙවෙනි කොටසට අදාළව මෙන්න මේක හරියට හදලා තියෙන්න ඕනේ. බැරි වෙලාවත් දෙක හරියට හදන්න නැතුව මෙතන මේ වගන්තිය හරියට ඒ කියන්නේ දෙකට ආවේ කට්ටියට උත්තර 1.5 කියලා හිතන්න 1.15 වැඩි කිරීම 10 4ක් ඇවිල්ලා ඒක කුඩායිනේ මේකට වඩා එහෙම ඇවිල්ලා උත්තරේ යන තිබුණ අපහසුාවක් ඇති නොවේ කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම දෙවෙනි කොටස හරියන්න ඕනේ මේ තුන්වෙනි කොටසට අදාළ ලකුණ ගන්න නම්. හරි. එහෙනම් අපි බලමු හතරවෙනි කොටස. හතරවෙනි කොටස කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු හා සංසන්දනය කළ විට සියලුම අස්තිද සමග ශරීරයේ සියලු මාන දෙගුණයක් වූ පුද්ගලයෙකු සලකන්න. ටිකක් මහත පොරක්. එතකොට එවැනි පුද්ගලයෙකුගේ ස්කන්ධය 600යි කිලෝග්‍රෑම්. ඉස්සලා පුද්ගලයාගේ ස්කන්ධය 75යි කිලෝග්‍රෑම්. දැන් 600යි කිලෝග්‍රෑම්. බර වැඩි වෙලා. මිනිස්සෙක් නෙමෙයි නිකන් ඌරෙක් වගේ පොරක්. ලෙස සලකමු. ප්‍රමාණයෙන් විශාල වූ පුද්ගලයා දැන් එක් පාදයක් මත සිටගෙන සිටී. ඒ කියන්නේ ඉස්සලා වගේම තනි කකුලෙන් තමයි හිටගෙන ඉන්නේ. ඔහුට අපහසුාවක් දැනේද? අපහසුවක් දැනනවද නැද්ද කියලා අහන්නේ. ඔබගේ පිළිතුර සාධාරණීකරණය කරන්න. අපි නිකන් කියලා බෑ අපහසුව අපහසුයි කියලා කියන්න බෑ. හේතුව උත්තරේ සාධාරණීකරණය කරන්න. මේ අවස්ථාව සඳහා ඊට වගුවේ දී ඇති ප්‍රත්‍යස්ථා ලාක්ෂණික නොවෙනස් බව පවතින බව ප්‍රකල්පනය කරන්න. එහෙනම් අපිට ඉස්සෙල්ලා වගේ ගාන හදන්න ඕනේ. හැබැයි අපි මොකද ගන්න ඕනේ දැන්? අලුත් ඩෙල්ටා L බෙදීම L වික්‍රියාව හොයලා බෙද මේ වික්‍රියාව අර උපරිමාගය තියෙනවනේ 101ක් ආවනේ උපරිම ભેදක මේ අවස්ථාවට දාලා ભેදක ලක්ෂණ අනුරූපී වික්‍රියාවෙන් 101කට වඩා මේක අඩුයිද වැඩිද කියලා බැලුවා නම් හරි. එහෙනම් මේක හොයාගන්න අපි අලුත්
ප්‍රත්‍යාබලය හොයාගන්න ඕනේ. මේ මිනිහගේ බරත් වෙනස් වෙනවා. මේ වගේ අගිනොත් මේ 1.5 cm කියන එක දෙගුණයක් වෙලා ඒ කියන්නේ 3 cm 0.5 cm කියන එක දෙගුණයක් වෙලා එයා 1 cm වෙලා. එහෙනම් අපි වික්‍රියා හොයාගන්න පුළුවන් ප්‍රත්‍යාබලයේ බෙදීම යම් මාපාංකයෙන්. එහෙනම් අපි ඉස්සෙල්ලා වගේම දානවා ප්‍රත්‍යාබලයට දාන මිනිහගේ බර. එතකොට 600යි එයාව බෙදන්න ඕනේ. මම මේ අගයන්ම ඉස්සෙල්ලා ගත්ත අගයන්ම ගන්නම් දෙකෙන් වැඩි කරලා ගන්න. එතකොට මට සුළු කිරීම ලේසි. ඒ කියන්නේ මට ගන්න පුළුවන් 5r වර්ගින වර්ගඵලය ගත්තේ. ඉස්සෙල්ලා වගේම 5 2r වර්ගින විතර එන්නේ. එතකොට දෙකේ වර්ගුණොත් 4 වෙනවා. 4 මං එළියෙන් අරගෙන ලියා ගන්නවා. එතකොට 4යි 5r වර්ගය කියලා ලියුවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මං ලියනවා 4යි 5 1.5 වර්ගය ඍණ 0.5 වර්ගය වැඩි කිරීම 10 වින 4යි සෙන්ටිමීටර් මීටර කරන්න ඕන නිසා. එහෙනම් ආයෙ සුළු කිරීම අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොකද මේ කැලේ සුළු කිරීම අපි කලින් කරා. ඒ සුළු කිරීමම අරගෙන ඒක උත්තරේ 4ෙන් ගුණ කරන්න විතරයි තියෙන්නේ. නැත්තම් මෙතන 600 බෙදීම 4 කියන එක නා 150ක් කියලා අරගෙන ඉස්සෙල්ලා උත්තරේ මරා ඒක 150 බෙදුවා නම් හරි. පැහැදිලි නේද? එහෙනම් අපිට මේක 600 නෙමෙයි මෙතන mg බරක් වෙන්න ඕන නිසා 6000 වෙනවා. එතකොට 1500යි. එහෙනම් 1500 බෙදීම ඉස්සෙල්ලා කොටසෙම උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෙතනින් 9 වික්‍රියාව ඩෙල්ටා L බෙදීම L 9 වික්‍රියාව වෙනවා ඔයාලට. 9 වික්‍රියාවේ අගය සුළු කරත් ඔයාලට ඒ 2.5 වැඩි කිරීම 10 වෙන 4 2.5 වැඩි කිරීම 10 වෙන 4ක් කියලා උත්තරේ සුළු කරාට පස්සේ එයි. දැන් එහෙනම් අපෙන් අහන්නේ මේක අපහසුතාවක් දැනනවාද නැද්ද කියලානේ. එහෙනම් අපි 2.5 වැඩි කිරීම 10 වෙන 4 කියන එක නා ඉස්සලා උපරිමාගේ ආවේ අපිට ඒකට මතක ඇති 1.75 වැඩි කිරීම 10 වෙන 4. උපරිමාගේ ආවේ 1.75 වැඩි කිරීම 10 වෙන 4. එහෙනම් 1.75ට වඩා දැන් 2.5 වැඩි කිරීම 10 වෙන 4 කියන එක නාගේ මොකද වෙලා තියෙන්නේ? වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ මේ පුද්ගලයාට? ඉන්න අමාරු. ඒ කියන්නේ අපහසුවක් දැනෙනවා තනි කකුලෙන් හිටගෙන ඉන්න බෑ. හේතුව මේ පුද්ගලයාගේ ශරීරයේ බර වැඩි. ඒ ශරීරයේ බර වැඩිකමට වරොත්තු දෙන්න ඒ පුද්ගලයාගේ අස්ථිපද්ධතිය හැදිලා නැහැ. ඒක නිසා මේ වගේ පුද්ගලයන්ට තනි කකුලෙන් හිටගෙන ඉන්න අමාරු. අර වයසට යනකොටත් එන්න බර වැඩි වෙන නිසා මේ දේ වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය පරිදි මිනිහෙක්ගේ බර වැඩි වෙනකොට එයාගේ අස්ථිපද්ධතිය දුර්වලතාවය නිසා මෙන්න මේ විදිහට බර වැඩි වීමෙන් එයාගේ වේදක ලක්ෂණ අදාළ වික්‍රියාවේ 101යි උපරිමාගේ කියලා අපිට දීලා තියෙන්නේ. ඒක වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක්. ඒක අපිට කියන්න බෑ 101යිද නෑ නෑ මගේ 100%ක්ම හොඳයි. එහෙම කියලා අපිට ගණනය කරන්න බෑ. ඒක වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක් ගන්න දීලා තියෙන එකක් 101යි කියලා. ඒක නිසා අපිට පහසුවෙන් ඔය විදිහට ගණන් හදන්න පුළුවන්. ඔය තමයි ප්‍රත්‍යස්ථාවයට අදාළ එන්න පුළුවන් එක සරල ගණනක්. මිනිස් අස්ථිපද්ධතිය සම්බන්ධ ගණනක්. මහලු අමාරු ගණනක් නෙමෙයි. මොකද ප්‍රත්‍යස්ථාව කියන්නේ ලොකු පාඩමකුත් නෙමෙයි. චූටි පාඩම වල දාලා ලකුණු 15ම අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට මේ ලකුණ මෙතන ලකුණ ගන්නත් ඔය කට්ටිය මෙන්න මේ 1.75 වැඩි කිරීම 10 වෙන 4. ඒ කියන්නේ ඉස්සෙල්ලා 4 වෙනි කොටසෙන් ගත්ත උත්තරේ හරියන්න ඕනේ. එහෙම නැතුව ඒක වැරදිලා තිබ්බොත් මෙතන හම්බෙන්න ලකුණ හම්බ වෙන්නේ නැහැ. මේ ගාන කට්ටිය කොච්චර හොඳට හැදුවත් මේ ලකුණ ගන්න අර අගය මොකද සංසන්දනය කරන්න එපා සාධාරණීකරණය කරන්න ඕන නිසා අර අගය අනිවාර්යෙන් හරියන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් අපි MCQ වගේම තමයි රචනා ප්‍රශ්න කරනකොට රචනා ප්‍රශ්න වලත් අපි හරියට ගාන කියවලා අවබෝධයෙන් යුතුව හදන්න ඕනේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මොකද මෙතන වික්‍රියාවක් තියෙන ඒක නිසා මෙතන නම් ඒක නෑ. නමුත් ඒකක අවශ්‍ය තැනට නිවැරදි ඒකකය දැමිය යුතුයි. එයාලා උත්තරයක් අහනවා නම් මේ ඒකකයෙන් දෙන්න කියලා අපි ඒ ඒකකයත් එක්ක උත්තරේ දෙන්න ඕනේ. හැබැයි එයාලා එහෙම අහන්නේ නැත්තම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ඕනම ඒකකයක් ලියන්න පුළුවන්. හැබැයි ඒකකය ලියන්න. ඔකට පුරුද්දක් විදිහට SI සම්මත ඒකක වලින් ලියන්න පුරුදු වෙන්න. හොඳයි. ඔක තමයි ප්‍රශ්නේ. සරල ප්‍රශ්නයක් වැඩි අමාරු නෑ. මේකේ ප්‍රශ්නේ සහ උත්තරේ මම ඔකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න යට විස්තරය තුල දාන්නම්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කොහොමද මේ භෞතික විද්‍යාවට ලේසි කට්ටිය අමාරු කියන භෞතික විද්‍යාව ලේසියෙන් අපි කොහොමද ලකුණු අරගෙන ඒ සාමර්ථ්‍යයක් කරා යන්නේ කියලා අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බෙමු. සුබ දවසක් සියලු දෙනාට.